15 වෙනි පරිච්ඡේදය. සතුරන් මිතුරු කර ගැනීම. අන්‍යයන්ගෙන් යම් කිසිවක් කරවා ගැනීම පිණිස ලියුමක් ලියන විට හෝ කතා කරන විට හෝ එය පටන් ගත යුත්තේ ඔබට උපකාරයක් කරන්නේ යන හැඟීම ඔහු තුළ ඇතිවන අන්දමටය. එසේ කිරීමෙන් ඔබේ ලියුම ලබන තැනැත්තා හෝ ඔබ කතා කරන තැනැත්තා හෝ තුළ ඔහු සැලකිය යුත්තේ කියන හැඟීම ඇතිවේ. එයින් ඔබට කෙනෙකුගේ දැඩි හිතක් වුවද ජයගත හැකිය. මේ ගැන අපි නිදසුනක් ගෙන බලමු. උග්‍ර සතුරෙකු යාවජීව මිත්‍රයෙකු බවට හරවා ගැනීමට බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මේ සම්ප්‍රදාය අනුගමනය කළේය. එවකට තරුණයෙකුව සිටි ෆ්‍රැන්ක්ලින් තමා ළඟ ඉතිරි කරගෙන තිබුණු සියලුම මුදල් කුඩා මුද්‍රණ යන්ත්‍රාලයකට යොදවා තිබුණේය. ෆිලඩල්ෆියාවේ මහා මන්ත්‍රී මණ්ඩලයේ ලිපිකරු වශයෙන් තේරීපත් වීමට ඔහු කැමති විය. මේ තනතුර නිසා ආණ්ඩුවේ මුද්‍රණ වැඩද ඔහුට ලැබුණේය. මේ තනතුරෙන් ඔහුට හොඳ ආදායමක් ලැබුණේය. බෙන් ඒ තනතුර රැක ගැනීමට තද උනන්දුවක් දැක්වුවේය. එහෙත් එයට පටහැනි වූ උපද්‍රවයක් ඇති විය. මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉතාම ධනවත් හා ඉතාම දක්ෂ කෙනෙකුට ඔහු රුචි නොවිය. ඔහු ෆ්‍රැන්ක්ලින් අප්‍රිය කළා පමණක් නොව ප්‍රසිද්ධ කතාවකදී ඔහු හෙලා දුටුවේය. එය අන්තරාදායකය. ඉතාම අන්තරාදායකය. එහෙයින් ඔහු තමා ගැන කැමති කරවා ගැනීමට ෆ්‍රැන්ක්ලින් සිතාගත්තේය. එහෙත් එය කරන්නේ කෙසේද? එය තමා ප්‍රශ්නය සතුරාට උපකාරයක් කිරීමෙන්ද? නැහැ. එයින් ඔහුගේ සැකය ඇවිස්සිය හැකිය. එය ඔහුට අපහාස කිරීමක්ද විය හැකිය. එබඳු උගුලක හසුවීමට වඩා ෆ්‍රැන්ක්ලින් ඥානවන්තව දක්ෂවද සිටියේය. එහෙයින් ඔහු ඉඳුරාම ප්‍රතිවිරුද්ධ දෙය කළේය. ඔහු තමාට උපකාරයක් කරන ලෙස තම සතුරාගෙන් ඉල්ලා සිටියේය. ෆ්‍රැන්ක්ලින් ඩොලර් 10ක් ණයට දෙන ලෙස ඉල්ලා නොසිටියේය. අනෙක් තැනැත්තා සතුරු කරවන උපකාරයක් ඔහු ඉල්ලා සිටියේය. අනෙක් මිනිසාගේ අභිමානයට ගැලපෙන ඔහුගේ දැනුම හා ජයග්‍රහණයන් ගැන ෆ්‍රැන්ක්ලින්ගේ සැලකීම සියුම් ලෙස පළ කෙරෙන උපකාරයක් කරන ලෙස ඉල්ලා සිටියේය. ෆ්‍රැන්ක්ලින්ම විස්තර කරන හැටියට මේ කතාවේ ඉතුරු කොටස මෙසේය. එක්තරා දුර්ලභ හා වැදගත් ග්‍රන්ථයක් ඔහුගේ පුස්තකාලයේ තිබෙන බව දැනගෙන ඒ පොත කියවා බැලීමට මා තුළ ඇති ආශාව පළ කරමින් එය දින කීපයකට මට දීමෙන් උපකාරයක් කරන ලෙස ඉල්ලා මම ඔහුට ලියුමක් ලියා යැවීමි. ඔහු ඒ පොත වහාම මට එව්වේය. ඔහු කර උපකාරය ගැන මගේ හැඟීම තරයේ ප්‍රකාශ කරන තවත් ලියුමකුත් සමග මම එය සතියකින් පමණ ආපසු යැවීමි. ඊට පස්සු අපේ මන්ත්‍රී මණ්ඩලයේදී මුණගැසුණු විට ඔහු මා සමග කතා කළේය. සෑම අවස්ථාවකදීම මට සේවය කිරීමේ සූදානමක් එයින් පසු හැම වෙලේම ඔහු දැක්වීය. අපි මිතුරන් වීමු. ඔහුගේ මරණය දක්වාම අපේ මිත්‍රත්වය නොනැවතී පැවත ආවේය. බෙන් ෆ්‍රැන්ක්ලින් මැරී දැනට අවුරුදු 150ක් ගත වී තිබේ. එහෙත් ඔහු භාවිතා කළ මනෝවිද්‍යාත්මක සත්‍යය ඔබට උපකාරයක් කරන ලෙස අනික් මිනිසාගෙන් ඉල්ලීම මනෝවිද්‍යාත්මක සත්‍යය ඉදිරියට ගමන් කරමින් පවතී. නිදසුනක් වෙන්න. ඇල්බර්ට් බී අම්සර් නැමැති මගේ ශිෂ්‍යයෙකු විසින් එය පාවිච්චි කිරීමෙන් විශ්මයජනක සාර්ථක ප්‍රතිඵල ඇති කර ගන්නා ලදී. විශාල වෙළඳ ව්‍යාපාරයක බඩු අලෙවි කරන්නෙකු වූ අම්සර් මහතා තම බඩු බ්‍රූක්ලින්හි එක්තරා වෙළඳ සමාගමකට විකිණීමට අවුරුදු ගණනාවක් තිස්සේ වෑයම් කළේය. එහෙත් මුලපටන්ම අම්සර් මහතා මේ වෙළඳ සමාගමේ ප්‍රධානියාගෙන් බුරුලක් නොලැබුණේය. ඔහු දැඩි රළු තැනැත්තෙක් විය. ඔහු සුරුට්ටුවක් මුවග රඳවාගෙන තම මේසය වෙත වාඩි වී ඔහු අම්සර් මහතා පැමිණි හැම වාරයකදීම අද මොකක්වත් වුවමනා නැහැ. එහෙයින් මගෙත් ඔබෙත් කාලය නාස්ති නොකර ආපසු එන්න යැයි කියමින් එළවා ගත්තේය. අනතුරුව අම්සර් මහතා දිනක් අලුත් ක්‍රමයක් අනුගමනය කළේය. ඒ ක්‍රමය සාර්ථක විය. අම්සර් මහතාගේ ව්‍යාපාරයේ අලුත් ශාඛාවක් මෙලයට ගැනීම ගැන සාකච්ඡා කරමින් සිටියේ. ඒ අම්සර් මහතා බඩු විකිණීමට තත්කල වෙළඳ සමාගම අසල පිහිටා තිබෙන එහි ප්‍රධානියා හොඳින් දන්නා ස්ථානයකි. එහෙයින් මේවර අම්සර් මහතා ඔහු හමුවීමට පැමිණ මෙසේ කීය. අද මා මෙහි පැමිණියේ ඔබට කිසිවක් විකිණීමට නොවේ. ඔබ කැමති නම් මට උපකාරයක් කරන
අදහස මම ඔබෙන් ඉල්ලමි. ඔබේ කාලයෙන් මොහොතක් මා වෙනුවෙන් ගත කළ හැකිද? හොඳයි. අර වෙළඳ සමාගමේ ප්‍රධානියා සුරුට්ටුව මුල් ඉවත් කරමින් පැවසුවේ. ඔබේ හිතේ තිබෙන්නේ කුමක්ද කියන්න. මේ අසල ශාඛා වෙළඳසැලක් පිහිටුවීම ගැන මගේ ව්‍යාපාරය කල්පනා කරමින් සිටි. යයි අම්සර් මහතා කීය. මේ ප්‍රදේශය ගැන ඔබ හොඳින් දන්නෙහිය. එහෙයින් ඒ ගැන ඔබේ අදහස කොහොමදයි දැනගැනීමට මම පැමිණීමි. ඒ ඥානවන්ත ක්‍රියාවක් වෙයිද නැද්ද? මෙන්න අලුත් තත්ත්වයක්. මේ වෙළඳ සමාගමේ ප්‍රධානියා තමාට බඩු විකිණීමට පැමිණි මේ අලෙවි කරන්නා එළවා ගැනීමෙන් තමා සැලකිය යුත්තේ යන හැඟීම ඇති කරගත්තේය. එහෙත් දැන් අලෙවි කරන්නා ඔහුගේ උපදේශය යදී. ඔව්, විශාල ව්‍යාපාරයක බඩු අලෙවි කරන්නෙක් ඔවුන් විසින් කළ යුතුදැයි ඔහුගෙන් අදහස් සොයයි. වාඩි වෙන්න යයි පුටුවක් ඇද දෙමින් කීය. ඊට පසු පැයක් තිස්සේ ශාඛා වෙළඳසැල ආරම්භ කිරීමෙන් ඇතිවන වාසිය ඔහුට ඇදවෑවේය. ඔහු වෙළඳසැල පිහිටුවීම අනුමත කළා පමණක් නොව ඒ සඳහා දේපළ මිලයට ගැනීම, වෙළඳබඩු ගබඩා කිරීම හා වෙළඳාම පටන් ගැනීම සඳහා ක්‍රියා කළ යුතු සම්පූර්ණ වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් ඔහුගේ දැනුමද විදහා පෑවේය. විශාල තොග ව්‍යාපාරයකට සිය වෙළඳාම කරගෙන යන්නේ කෙසේදැයි කියා දීමෙන් ඔහු තමා සැලකිය යුත්තේ යන හැඟීම ඇති කරගත්තේය. එතැන් සිට ඔහු පෞද්ගලික දේ ගැන කතා කරන්නට පටන් ගත්තේ. ඔහු මිත්‍ර විය. ඔහුගේ ගෙදරදොර අපහසුකම් පවා ඔහු අම්සර් මහතාට කීවේය. එදා හවස මා පිටත් වී යන විට ඔහුට අපේ බඩු සැපයීමට ලොකු ඕඩරයක් ලබා ගත්තා පමණක් නොව ස්ථිර වෙළඳ මිත්‍රත්වයක පදනමද මා විසින් දමන ලදී. යයි අම්සර් මහතා පැවසුවේ. කලින් මට පුරා වෙදී මා එළවාගත් මොහු සමග දැන් මම ගෝල්ෆ් ක්‍රීඩා කරමි. ඔහුගේ ප්‍රතිපත්තියෙහි මේ වෙනස ඇති කරන ලද්දේ මට පොඩි උපකාරයක් කරන ලෙස ඉල්ලීමෙනි. එයින් ඔහු තුළ ඔහුගේ ලොකුකම ගැන හැඟීමක් ඇති විය. අප අගය කරනු ලැබීමටත් පිළිගනු ලැබීමටත් අප සියලු දෙනාම තදින් ආශා කරන බව මතක තබා ගත යුතුය. එහෙයින් කිසිවෙක් අහිතවත් භාවයට ආශා නොකරති. එහෙත් කිසිවෙක් අහිතවත් භාවයට ආශා නොකරති. කිසිවෙකුට චාටුව වුවමනා නැත. 16 වෙනි පරිච්ඡේදය. ගෘහ ජීවිතයේ සතුට. අවුරුදු 75කට පෙර නැපෝලියන් බොනපාර්ට්ගේ බෑනා වූ ප්‍රංශයේ තුන්වර නැපෝලියන් අධිරාජයා ලෝකයේ ඉතාම ලස්සන ගැහැණිය වූ වෙබාහි සිටු කුමරිය වන මරී යූජිනී ඉග්නස් ඔගස්ටඩී මොන්ටිජෝ නැමැති කාන්තාව හා සමග පෙම්බැඳ ඇය හා විවාහ විය. ඇය වඩාත් වැදගත් කොට සැලකිය නොහැකි ස්පාඤ්ඤ සිටුවරයෙකුගේ එකම දුව බව ඔහුගේ උපදේශකයන් විසින් ඔහුට පෙන්වා දෙන ලදී. ඉතින් මොකදයි නැපෝලියන් ඔවුන්ගෙන් ඇසුවේ? ඇගේ ලාලිත්‍යයේද තරුණ භාවයේද සුන්දරත්වය හා සිත්ගන්නා ගති පැවතුම්ද ඔහු තුළ දිව්‍යමය ප්‍රීතියක් ඇති කළේය. මා නාඳුනන ගැහැණියකට වඩා මා ප්‍රේමයටද ගරු සැලකිල්ලටද භාජනීය වන ගැහැණියක තෝරා ගැනීමට මම කැමැති වීමි. ඔහු සිංහාසනයේ සිට කළ කතාවෙන් මුළු ජාතියටම අභියෝගයක් කළේය. අඩුපාඩු නැති ප්‍රේම ජීවිතයකට අවශ්‍ය සෞඛ්‍ය, ධනය, බලය, ප්‍රසිද්ධිය, සුන්දරත්වය, ප්‍රේමය, උසස් සැලකීම ආදිය නැපෝලියන්ට හා ඔහුගේ භාර්යාවට තිබුණේය. කිසිවිටක එවැනි දීප්තිමත් විවාහයක් ඇති වී යැයි කිව නොහැකිය. එහෙත් ඔවුන්ගේ විවාහ ජීවිතයේ ප්‍රීතිය ඉක්මනින්ම තුරන්ව ගියේය. නැපෝලියන්ට යූජිනී රාජිනියක් කළ හැකි විය. එහෙත් ඔහුගේ ප්‍රේමයේ බලයට හෝ ඔහුගේ සිහසුනේ බලයට හෝ නැති තරම් මුළු ප්‍රංශයේ වෙන කිසිවකට හෝ යූජිනී නැපෝලියන්ට දොස් නැගීම වළක්වනු නොහැකි විය. ඊර්ෂ්‍යාවෙන් කෝපවුණු, සැකයෙන් උමතු වුණු ඈ ඔහුගේ අනට ගරු නොකළාය. ඈ ඔහුට රහස් සමාගම් පැවැත්වීමට පවා ඉඩ නොදුන්නාය. ඔහු රාජ්‍යය පිළිබඳව කටයුතුවල යෙදී සිටින විට ඇය ඔහුගේ කාර්යාලයට කඩා වැදුනාය. ඔහුගේ ඉතා වැදගත් සාකච්ඡාවලට පවා ඇය බාධා කළාය. ඔහු වෙනත් ගැහැණියක සමග සම්බන්ධ විය හැකිය යන රීතියෙන් ඇය ඔහු අතහැර සිටීමට කැමති නොවූවාය. තම සැමියා ගැන පැමිණිලි කරමින් දුක් වෙමින් කන්දොස් කිරියා කරමින් ඇය නිතරම සහෝදරිය වෙත දුව ගියාය. ඇය ඔහුගේ පුස්තකාලයට කඩා වැඩි ඔහුට දොස් කීවාය. මහානසී මාලිගා
12ක අධිපතියා වුවද ප්‍රංශයේ අධිරාජයා වුවද අන්තිමේදී නැපෝලියන්ට සිය හිසට සැනසිල්ලක් දෙන ස්ථානයක් මුළු ප්‍රංශයේම නැති විය. යූජිනී මේ සියල්ලෙන්ම ලබාගත්තේ කුමක්ද? E.A. රොයිඩ් හාර්ට්ස් Napoleon and Eugenie the Tragicomedy of an Emperor නැමැති ග්‍රන්ථයෙහි එය විස්තර කර ඇත්තේ මෙසේය. නැපෝලියන් රාත්‍රියෙහි මුහුණින් අඩක් වැසෙන ලෙස තොප්තියක් දමාගෙන මිතුරෙකු සමග කුඩා දොරකින් මාලිගාවෙන් පිටවේ. එසේ පිටවී තමා එනතෙක් බලාගෙන සිටින සුන්දර කාන්තාවක හමුවීමට යයි. නැතිනම් අධිරාජ්‍යයෙකුට සිහිනෙන් මිස සිතාගත නොහැකි වර්ගයේ වීදිවල ඇවිදීමට යයි. නැපෝලියන්ට කරදර කිරීමෙන් යූජිනී ලබාගත් දෙයයි. ඇය ප්‍රංශයේ සිංහාසනයේ හිඳගත් බව සැබෑය. ඇය එකල ලෝකයේ සිටි ඉතාම රූමත් කාන්තාව වූ බවද සත්‍යයි. එහෙත් සැමියාට නිතර දොස් නැගීම නැමැති විෂවායුවෙන් ප්‍රේමය ආරක්ෂා කර ගැනීමට ඇගේ රජපෙළපත හෝ සුන්දරත්වය හෝ සමත් නොවිය. මා බෙහෙවින් බියපත් වුණු දේ මා පිටට ඇවිත් තිබේ යැයි යූජිනීට මහහඬින් විලාප නැගිය හැකිව තිබුණේය. ඇය පිටට ආවේද සැමියාට ඊර්ෂ්‍යා කිරීමෙන් හා ඔහුගේ දොස් දැකීමෙන්ද අවාසනාවන්ත ගැහැණිය ඇගේ කරපිටට ගත්තාය. අඹුසැමි ප්‍රේමය විනාශ කිරීමට ඇති ඉතාම සාහසික උපක්‍රම වලින් දරුණුම එක දොස් නැගීමයි. එය කිසිවිටක නොවරදි. නාගරාජයෙකුගේ දල පහරින් ජීවිතය විනාශ වන්නක් මෙන් එයින්ද සෑම විටම ප්‍රේමය විනාශ වේ. කවුන්ට් ලියෝ ටොල්ස්ටෝයිගේ භාර්යාවද මේ බව වටහා ගත්තාය. එහෙත් ඇය වටහා ගත්තේ එවැනි අවබෝධයකින් ප්‍රයෝජනවත් වන කාලයේ ඉක්ම ගියාට පසුවය. නුබලාගේ පියා මිය ගියේ මගේ වරද නිසායයි මරණාසන්නව සිටියදී ඇගේ දියණිවරුන්ට කීවාය. දියණිවරු කිසිවක් නොකියා හඬන්නට වූහ. තම මව කියන්නේ ඇත්ත බව ඔහු දැන සිටියහ. වැරදි ගැන නිතර පැමිණිලි කිරීමෙන්ද ඉමක් කොනක් නැතිව දොස් දෙකීමෙන් හා කන්දොස් කිරියාවින්ද ඇය තමන්ගේ පියා මරණයට පත් කළ බව ඔහු දැන සිටියහ. එහෙත් කවුන්ට් ලියෝ ටෝල්ස්ටෝයිට හා ඔහුගේ භාර්යාවට ප්‍රීතියෙන් ජීවත්වීමට ඉඩ තිබුණේය. ඔහු ලෝක ප්‍රකට අමරණීය නවකථාකාරයන්ගෙන් කෙනෙක් විය. ඔහුගේ ජ්‍යෙෂ්ඨ කෘතීන් දෙකක් වන යුද්ධය හා සාමයද ඇනා කැරලිනාද නැමැති නවකථා දෙක ලෝකයේ සාහිත්‍ය රත්නයන් අතර සදහටම බෙබලෙනු ඇත. ටෝල්ස්ටෝයි කෙතරම් ප්‍රසිද්ධියට පත් වූයේ දෙයත් ඔහු උසස් කොට සැලකූ දිවා රෑ දෙකෙහි ඔහු පිටිපස යමින් ඔහුගේ මුවින් ගිලිහුණු සෑම වචනයක්ම ලඝු ලේඛනයන්හි ලියාගත්හ. දැන් ඉතින් නිදාගන්න ඕනෑ යැයි ඔහු කීවොත් එවැනි සුළු කියුමක් පවා ඔහු ලියාගත්තෝය. ඔහු ලියූ සෑම වගන්තියක්ම දැන් රුසියානු ආණ්ඩුව විසින් මුද්‍රණය කරනු ලැබේ. ඔහු ලියූ දේ එකතු කරගත් විට එය ග්‍රන්ථ 100කටත් වැඩි වනු ඇත. ප්‍රසිද්ධිය හැරෙන්නට ටෝල්ස්ටෝයි හා ඔහුගේ භාර්යාවට උසස් සමාජ තත්ත්වයක්ද තිබුණේය. විවාහ ජීවිතය ප්‍රීතිමත් කර ගැනීමට අවශ්‍ය දරුවෝද සිටියහ. මුලදී ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතා ප්‍රීතිමත් වූ බව පෙනෙන්නට තිබුණි. මේ කාලයෙහි පුදුම උපදවන්නක් සිදුවිය. ටෝල්ස්ටෝයි අනුක්‍රමණයෙන් වෙනස් විය. ඔහු සම්පූර්ණයෙන්ම අමුතු මිනිසෙක් වූයේය. ඔහු විසින් ලියූ ජ්‍යෙෂ්ඨ පොත් ගැන ඔහු ලැජ්ජා ඇති විය. එතැන් පටන් ඔහු සාමය ගැන දේශනා කිරීමටත් යුද්ධය හා දුප්පත්කම තුරන් කිරීම සඳහා පත්‍රිකා ලිවීමත් පිණිස සිය ජීවිතය යෙදවූයේය. තමාගේ තරුණ වියෙහිදී සිටිය හැකි සෑම පාපයක්ම මිනීමැරීම පවා තමා විසින් කරන ලදැයි වරක් ප්‍රකාශ කර ටෝල්ස්ටෝයි ජේසුස් වහන්සේගේ ධර්මය අකුරටම පිළිපැදීමට තැත් කළේය. ඔහු තමාගේ සියලුම ඉඩම් අනුන්ට දී දුප්පත් ජීවිතයක් ගත කළේය. ඔහු දුප්පත් ගොවියෙක් මෙන් කුඹුරුවල වැඩ කළේය. ඔහුගේ පාවහන් ඔහු විසින්ම සාදා ගන්නා ලදී. ඔහුගේ කාමරය ඔහු විසින්ම අතුපතුගා ගන්නා ලදී. ලී බදුනක ආහාර අනුභව කළ ඔහු තමාගේ සතුරන්ටද ප්‍රේම කළේය. එහෙත් ලියෝ ටෝල්ස්ටෝයිගේ ජීවිතය ඛේදවාචකයක් විය. ඔහුගේ විවාහය එයට හේතු විය. ඔහුගේ භාර්යාව සුපෝපභෝගී ජීවිතයක් ගත කිරීමට ප්‍රිය කළාය.
එහෙත් ඔහු එය පිළිකුල් කළේය. ඇය ප්‍රසිද්ධියටත් සමාජයෙන් ලැබෙන ගරුමුහුමන් වලටත් ආශා කළාය. එහෙත් ටෝල්ස්ටෝයි ඒවා හිස්දේ හැටියට සැලකුවේ. ඇය මුදල් වලටත් පෝසත් වීමටත් ආශා කළාය. එහෙත් ඔහු ධනයත් පෞද්ගලික දේපලත් පාපයක් හැටියට සැලකුවේ. සිය අයිතිවාසිකම් ගැන කිසි විදියකින් තමාට මුදලක් නොගෙවා තම පොත්පල කිරීමේ අයිතිය පොත්පත් පල කරන්නවුන්ට නිදහස් ලෙස දිය යුතුයයි ටෝල්ස්ටෝයි කියා සිටීම නිසා ඇය ඔහුට දොස් කියමින් බැනවදිමින්ද කන්දොස් කිරියා කළාය. ඒ පොත්වල අයිතිවාසිකම් වලට ලැබෙන මුදල ඇයට උවමනා විය. ඔහු ඇගේ අදහසට විරුද්ධ වූ විට ඇය අබින් බෝතලයක් සිය දෙතොලට තබා එය දිවිනසා ගන්නා බවට දිවුනමින්ද ලිඳට පැන දිවිනසා ගන්නා බවට තර්ජනය කරමින්ද බිම පෙරළෙමින් කෝපයෙන් බැඳවදින්නට වූ අය. ඉතිහාසයේ ඇති ඉතාම ශෝකජනක ජවනිකාවලින් එකක් ලෙස මා සලකන සිදුවීමක් ඔවුන්ගේ ජීවිතයෙහි ඇත. විවාහයෙන් 48 වර්ෂයකට පසු ටෝල්ස්ටෝයිට සිය බිරිඳ පෙනීම පවා නොරිස්සුම් නැති විය. ඇතැම් විට එක් සන්දෑවක මේ සෝපත් මහලු භාර්යාව ස්නේහයෙන් පෙළමින් ටෝල්ස්ටෝයි ළඟ දනින් වැටි 50 වර්ෂයකට පෙළ තමා ගැන ඔහුගේ දිනපොතෙහි ලියන ලද ප්‍රේමාන්විත සටහන් ආදරයෙන් ශබ්ද නගා කියවන ගමන් ඔහුගෙන් ඉල්ලා සිටියාය. ඔහු ඔවුන්ගේ සතහටම ඉකුත්ව ගොස් තිබෙනේ සුන්දර ප්‍රීතිමත් දිනයන් ගැන කියවිට විට ඔවුන් දෙදෙනාම හැඬූහ. ජීවිතයේ සැබවින්ම සිදු වූ කරුණු බොහෝ කලකට පෙර ඔවුන් අනාගතය අරඹවා සිතෙහි මවාගත් සිහිනවලට වඩා කෙතරම් වෙනස්ද? අන්තිමේදී වයස අවුරුදු 82 වන විට ටෝල්ස්ටෝයිට ඔහුගේ ගෘහ ජීවිතයේ ශෝකජනක අවාසනාවන්ත තත්ත්වය තවදුරටත් ඉවසනු නොහැකි විය. එහෙයින් 1901 ඔක්තෝබර් මාසයේ හිම වැටෙන එක් රැයක ඔහු ඔහුගේ භාර්යාවගෙන් පලා ගියේය. යන්නේ කොහේදැයි නොදින සීතලට හා අඳුරට වැදී පලා ගියේය. 11 දිනකට පසු ඔහු නියුමෝනියා රෝගයෙන් පෙළමින් දුම්රිය නැවතුම් පොළගදී මළේය. ඔහුගේ භාර්යාවට ඔහු ඉදිරියට පැමිණීමට ඉඩ නොහල යුතුය යනු මිය යන විට ඔහු කළ ඉල්ලීම විය. තම සැමියාට නිතර දොස් කියමින්ද පැමිණිලි කිරීමෙන්ද කන්දොස් කිරියා කිරීමේ වන්දිය ටෝල්ස්ටෝයිගේ භාර්යාව ගෙවූයේ මෙසේය. සැමියා කන්දොස් කිරියා කිරීමට තරම් බොහෝ දේ ඇයට තිබුණු බව පාඨකයාට හැඟෙනු ඇත. එහෙත් එය කාරණයෙන් පිටය. ප්‍රශ්නය වන්නේ සැමියාට කන්දොස් කිරියා කිරීම ඇයට ප්‍රයෝජනවත් වීද නැතහොත් නරක තත්ත්වයක් තවත් නරක වීමට හේතු වීද යන්නයි. මා උමතුව සිටියා යයි සැබවින්ම මම සිතමි යනු ටෝල්ස්ටෝයිගේ භාර්යාව ඒ ගැන සිතාගත් සැටිය. ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවිතයේ මහා ඛේදවාචකය වූයේ ඔහුද ඔහුගේ විවාහයයි. සාහසිකයෙකු විසින් ඔහු වෙඩි තබා මරා දමනු ලැබීම නොව ඔහුගේ විවාහයයි. බුත් තමාට වෙඩි තැබූ විට තමාට වෙඩි තබන ලදැයි ලින්කන් කිසි විටක වටහා නොගත්තේය. එහෙත් ඔහුගේ නීති උපදේශකයා විස්තර කරන පරිදි ඔහු 23 අවුරුද්දක්ම නොගැලපෙන විවාහයක කටුක ප්‍රතිඵල දිනපතාම පාහේ භුක්ති විඳේය. ශතවර්ෂ කාලක් පමණම ලින්කන් මැතිනිය ඔහුට කන්දොස් කිරියා කරමින් පීඩා කළාය. ඒබ්‍රහම් ලින්කන් හා මාරි ටෝඩ් ලින්කන් මැතිනිය පුහුණුවෙන් ප්‍රකෘතියෙන් රුචිකත්වයෙන් මානසික ස්වභාවයෙන් ආදී හැම මාර්ගයකින්ම ඔවුනොවුන් විරුද්ධ වූහ. ඔවුහු නිතරම ඔවුනොවුන් ප්‍රකෝප කළහ. සිය ගෙදර නවාතැන්කාරයින් අතර කර ගැනුමට සිදුවුණු දොස්තර කෙනෙකුගේ වැන්දබෝක වන ජේකොබ් ආර්ලි මැතිනිය සමග ලින්කන් මහතා හා එම මැතිනිය ඔවුන්ගේ විවාහයෙන් පසු මද කලකට පසු විසූහ. එක් උදෑසනක දෙමාල්ලන් අතුරුපස ගනිද්දී ලින්කන් ඔහුගේ භාර්යාවගේ කෝපය අවුස්සන කිසිවක් කළේය. එය කුමක්දැයි කිසිවෙකුට දැන් මතක නැත. එහෙත් ලින්කන් මැතිනිය එයින් කෝපයෙන් පියරු වූවා. බොමින් සිටි උණු කෝපි කෝප්පයෙන් ඇගේ සැමියාගේ මුහුණට දමා ගැසුවාය. ඇය කළේ වෙනත් නවාතැන්කාරයින් ඉදිරිපිටදීය. ලින්කන් කිසිවක් නොකියා ලැජ්ජාවෙන් නිහඬව වාඩි වී උන්නේය. ආර්ලි මැතිනිය තෙත තුවායක් ගෙනවිත් ඔහුගේ මුහුණ හා ඇඳුම් පිස දැමුවාය. අවසානයේදී ඇය උමතු වූවාය. ඇතැම් විට ඇය ගැන කෙනෙකුට කියන්ට තිබෙන ඉතාම පරිත්‍යාගශීලී දේ නම් සැමියාට කරදර කිරීමට ඇය තුළ තිබුණු කැමැත්ත ප්‍රාථමික උමතුවක් නිසා විය හැකි බවය.
මේ සියලුම කන්දොස් කිරියාවන්ගෙන් බැනීම් වලින් හා කෝපයෙන් ලින්කන් වෙනස් වූ නේද? එක විදිහකින් ඔහු වෙනස් වුණේය. ඒ නිසා සහතික වශයෙන් ඔහු ඈ කෙරෙහි අනුගමනය කරන ක්‍රියාකලාපය වෙනස් විය. එය ඔහුගේ අවාසනාවන්ත විවාහය ගැන ඔහුට කනගාටු වීමටද ඇගේ සමාජයෙන් හැකිතරම් ඈත් වී සිටීමටද ඔහුට සැලැස්වූයේය. ලින්කන් ගෙදර යාමට බිය විය. ඔහු නිතර ගෙදර නොගියේය. ඔහු මේ පුරුද්ද අවුරුදු ගණනක් අත නෑරගෙන ගියේය. හෝටල්වල ජීවත් වීමේ තත්ත්වයන් නිතරම පාහේ ඉතා කාලකන්නි විය. එහෙත් ගෙදර තත්ත්වයට වඩා ඔහු ඒ ප්‍රිය කළේය. තම සැමියන්ට කන්දොස් කිරියා කිරීමෙන් ලින්කන් මැතිනියත්, යූජිනී අජිරාජිනියත්, ටෝල්ස්ටෝයි සිටු දේවියත් ලබාගත් ප්‍රතිඵල මෙසේය. ඔවුන් කිසිවක් නොව තමන්ගේ ජීවිතවලට එයින් විපතක්ම කරගත්හ. ඔවුන් ඉතා අගය කොට සැලකූ සියල්ලක්ම ඔවුහු විනාශ කරගත්හ. නිව්යෝක් නගරයේ විවාහ ප්‍රශ්න පිළිබඳ අධිකරණයේ අවුරුදු සේවය කළා වූද අඹුසැමියන් වෙන්වීම පිළිබඳ නඩු දහස් ගණනක් විනිශ්චය කළා වූද බැසී හැම්බර්ගර් මැතිනිය පිරිමින් පවුල් අතහැර යාමේ ප්‍රධාන හේතුන්ගෙන් එකක් නම් භාර්යාවන් සැමියන්ට නිතර දොස් නැගීමෙන් බොහෝ භාර්යාවන් ඔවුන්ගේ විවාහ කලාකප්පල් කරගන්නා ලදැයි බොස්ටර් පෝස්ට් පත්‍රය කියයි. එහෙයින් ඔබේ ගෘහ ජීවිතය ප්‍රීතිමත් කර ගැනීමට ඔබට උවමනා නම් අනුගමනය කළ යුතු පළමුවන නීතිය ස්වාමියාට කන්දොස් කිරියා නොකරනු යනුය. 17 වෙනි පරිච්ඡේදය. සහකාරයා ඉක්මවා නොයාම. මා විසින් ජීවිතයේ මෝඩකම් බොහෝ ගණනක් කරන්නට ඇත. එහෙත් ප්‍රේමයෙන් විවාහ වීමට මම කිසිවිටක අදහස් නොකරමි. ඩිස්රායෙලි කීය. එසේම ඔහු ප්‍රේමයෙන් විවාහ නොවූයේය. වයස අවුරුදු 35 වනතෙක් ඔහු අවිවාහකව සිටියේය. ඊට පසු ධනවත් වැන්දඹුවක ගැන ඔහුට විවාහ යෝජනාවක් කරනු ලැබීය. ඔහුට වඩා අවුරුදු 15කින් වැඩිමහල් වූ මේ වැන්දඹුවගේ හිසකෙස් පැසී තිබුණේය. ඩිස්රායෙලි ඇයට ප්‍රේම කළේද? නැත. ඔහු තමාට ප්‍රේම නොකළ බව ඈ දැන සිටියාය. ඔහු තමා විවාහ කරගන්නේ තමාගේ මුදල් නිසා බව ඈ දැන සිටියාය. එහෙයින් ඈ එක් ඉල්ලීමක් කරා පමණි. තමාට ඔහුගේ චරිතය දැන ගැනීමට අවස්ථාවක් ලැබෙන පිණිස විවාහයට පෙර අවුරුද්දක් බලා සිටින මෙන් ඈ ඉල්ලා සිටියාය. ඒ කාලයේ අවසානයේදී ඈ ඔහු සමග විවාහ වූවාය. කෙතරම් අද්භූත ජනකද? එහෙත් ඇදහිය නොහැකි වුවද ඩිස්රායෙලිගේ විවාහය දුක සැප දෙකෙන් පිරුණු වෛවාහික ඉතිහාසයේ ඉතාම සාර්ථකවත් විවාහය විය. ඩිස්රායෙලි විසින් විවාහයට තෝරා ගන්නා ලද පොහොසත් වැන්දඹුව තරුණ හෝ ලක්ෂණ හෝ බුද්ධිමත් හෝ නොවූයයි. එපමණක් නොව ඇගේ කතාව සිනහ උපදවන සුළු වැරදි වලින් ගහන විය. ඇඳුම් තෝරා ගැනීමට හෝ භාණ්ඩ තෝරා ගැනීමට හෝ ඈ තුළ දැනුමක් නොමැති විය. එහෙත් විවාහයේ වැදගත්ම දෙය ගැන ඈ චූරියක් වූ අය. එනම් මිනිසුන් සමග කටයුතු කිරීම ගැනය. ඔහු වෙහෙස වී විඩාවට පත්ව ගෙදර ආ විට මේරි ඈන් ඔහුගේ භාර්යාවගේ සුළු සම්භාෂණයෙන් සහනයට පත්විය. ගෙදර ඔහුගේ මානසික කරදර ඉවත් කර ප්‍රීතිය ලැබෙන තැනක් විය. ඔහුගේ මහලු භාර්යාව සමග ඔහු ගෙදර ගත කළ කාලය ඔහුගේ ජීවිතයේ ඉතාම ප්‍රීතිමත් කාලය විය. ඇය ඔහුගේ සහකාරියද විශ්වාසවන්තියද උපදේශිකාවද වූ අය. දවසේ ප්‍රවෘත්ති ඇයට කීමට ඔහු සෑම රාත්‍රියකම මහජන මන්ත්‍රී මණ්ඩලයේ සිට ගෙදර දුව ආවේය. තවත් වැදගත් කරුණක් නම් ඔහු බාරගත් කුමන දෙයක් වුවද හරි නොයති මේරි ඈන් විශ්වාස නොකළාය. 30 අවුරුද්දක් ගත වෙත්ම මේරි ඈන් උදක් ඩිස්රායෙලි වෙනුවෙන්ම ජීවත් වූ අය. ඇගේ ධනය පවා ඈ අගය කළේ එයින් ඇයට පහසු ලෙස ජීවත් වීමට හැකි වූ නිසාය. ඈ ඔහුගේ වීරවරිය වූ අය. ඇගේ මරණයෙන් පසු ඔහු සාමිවරයෙක් විය. තමා එතෙක් මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී පවා මේරි ඈන් සාමි මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරියකගේ තත්ත්වයට උසස් කිරීමට ඩිස්රායෙලි වික්ටෝරියා මහරජින මෙහෙයවූයේය. එහෙයින් 1868 දී ඈ බීකාන්ස් ශීල්ඩ් ප්‍රදේශයේ ආර්යාව කරනු ලැබීය. කෙතරම් මෝඩ වුවද සබකෝලයේ ඇති වුවද ඈ ප්‍රසිද්ධ කතා පැවැත්වූවාය. ඔහු කිසිවිටක ඇය ගැන දෝෂ දර්ශනය නොකළේය. ඇයට චෝදනා මුඛයෙන් වචනයකුදු කතා නොකළේය. කිසිවෙකු ඈ හෙලා දැකීමට ඉදිරිපත් වූහොත්
ඔහු දැඩි පක්ෂපාතීත්වයෙන් ඇගේ ආරක්ෂාව සඳහා නැගී සිටියේය. මේරි ඈන් සියල්ලෙන් සම්පූර්ණ නොවූවාය. එසේ වුවද 30 අවුරුද්දක්ම ඇගේ සැමියා ගැන කතා කිරීමෙන්, වර්ණනා කිරීමෙන් හා ඔහුගේ දක්ෂකම් අගය කිරීමෙන් ඈ වෙහෙසට පත් නොවූවාය. මෙහි ප්‍රතිඵලය කුමක් වීද? අපි 30 අවුරුද්දක් විවාහ වී සිටියෙමු. මේ කාලය තුල කිසිවිටක මම ඇගෙන් කරදරයට පත් නොවීමි, විශ්‍රායලී කීය. තමාගෙන් නිටවිය යුතු කොටස ඉටු කිරීම අතින්ද ඩිස්රායලී තම ජීවිතයේ ඊටම වැදගත් දෙය මේරි ඈන් බව නොසඟවා ප්‍රකාශ කළේය. ප්‍රතිඵලය කුමක් වීද? ඔහුගේ කාරුණික භාවයට ස්තුතිවන්ත වන්ට මගේ ජීවිතයේ සතුට පිළිබඳ එකම දිගු ජීවිකාවක් වියයි මේරි ඈන් ඇගේ මිතුරියන්ට කීමට පුරුදුව සිටියාය. ඔවුන් අතර කෙරුණු සුළු කවටකමක්ද විය. කොහොම වුණත් මා ඔබ විවාහ කරගත්තේ ඔබේ මුදල් නිසා බව ඔබ දන්නේහි යයි ඩිස්රායලී ඇයට කියන්නේය. ඔව්. නමුත් ඔබ එය යලිත් කරන්නට සිදු වුවහොත් ඔබ මා ප්‍රේමය නිසා විවාහ කරගනු ඇත. එහෙම නොවේදැයි ඇය සිනාසෙමින් එයට පිළිතුරු දෙන්නීය. එය සැබෑයයි ඔහු පිළිගත්තේය. මේරි ඈන් සියල්ලෙන් පරිසමාප්ත නොවූවාය. එහෙත් ඇයට ඇගේ පාඩුවේ සිටින්නට ඉඩ දීමට තරම් ඩිස්රායලී ඥානවන්ත විය. විවාහයෙන් සාර්ථක වීමට නියම තැනැත්තා හෝ තැනැත්තිය තෝරා ගැනීමට වඩා වැඩි දෙයකි. එය නියම තැනැත්තා හෝ තැනැත්තිය වීමද පිළිබඳ ප්‍රශ්නයකි. යයි ලෙලන්ඩ් ෂෝස්ටර් වුඩ් නැමැති ග්‍රන්ථකාරයා පවුලේ සමගිය නැමැති සිය ග්‍රන්ථයෙහි සඳහන් කරයි. එහෙයින් ඔබේ ගෘහ ජීවිතය ප්‍රීතිමත් කර ගැනීමට ඔබට උවමනා නම් පිළිපැදිය යුතු දෙවැනි නීතිය ඔබේ සහකාරියා ඉක්මවා නොයෑම වෑයම් නොකිරීමයි. 18 වෙනි පරිච්ඡේදය. බිරිඳ උසස් කොට සැලකීම. ස්ත්‍රීන්ට ලක්ෂණ ලෙසද සිත් ගන්නා ලෙසද අඳින්ට පළදින්ට දරණ ප්‍රයන්තය තමන් විසින් අගය කරන බව පුරුෂයන් ස්ත්‍රීන්ට ප්‍රකාශ කළ යුතුය. ස්ත්‍රීන් ඇඳුම් පැළඳුම් ගැන දක්වන බලවත් සැලකිල්ල කිසිවිටක වටහා ගත්තත් සියලුම පුරුෂයෝ එය අමතක කරති. මිනිසෙකුට හා ගැහැණියකට වීදියේදී තවත් මිනිසෙකු හා ගැහැණියෙකු හමුවහොත් ගැහැණිය අනික් මිනිසා දෙස බලන්නේ කලාතුරකිනි. ඇය සිරිත් ලෙස බලන්නේ අනික් ගැහැණිය කෙතරම් හොඳින් ඇඳ සිටියද කියාය. මගේ මිත්තණිය 98 වසක් ආයු වලදා අවුරුදු කිහිපයකට මිය ගියාය. අවුරුදු 75කට පෙර ගන්නා ලද ඇගේම ඡායාරූපයක් මිය යාමට මත කලකට පෙර ඇය අපට පෙන්වීමු. දෘෂ්ටිය අඳුරු වීගෙන යන ඇගේ දිනතින් ඒ ඡායාරූපය හොඳින් දකිනු නොහැකි විය. ඒ බලා ඇය ඇසූ එකම ප්‍රශ්නය නම් මා ඇඳ සිටි ඇඳුම කුමක්ද යන්නය. මේ ගැන සිතා බලන්න. ජීවිතයේ අවසාන භාගයට පැමිණ ඇඳට වී සිටින ඇගේම දූදරුවන් හඳුනාගත නොහැකි තරමට පවා ස්මරණය දුර්වල වුණු මහලු ගැහැණියක් අවුරුදු 75කට පෙර තමා ඇඳ සිටින ඇඳුම ගැන තවම සැලකිලිමත්ය. ඇය ඒ ගැන ප්‍රශ්න අසද්දී මම ඇගේ ඇඳ වෙත ගියේ සිටියෙමි. කවදාවත් අමතක නොවන හැඟීමක් එය මා සිත ඇති කළේය. මේ පොත කියවන පිරිමින් 5 අවුරුද්දකට පෙර ඇඳි කබා කමිස කවරේදැයි ඔවුන්ට අද මතක කරගත නොහැකිය. ඒවා මතක තබා ගැනීමට ඔවුන් තුළ බින්දු මාත්‍රාවක ආශාවකදු නැත. එහෙත් ස්ත්‍රීන් ඊට වඩා වෙනස්ය. සාර් රජ කාලයේ රුසියාවේ මොස්කව් හා සෙන්ට් පීටර්ස්බර්ග් යන නගරවල රදරවරුන් අතර වඩා හොඳ සිරිත් පැවතුනේය. කදිම භෝජන සංග්‍රහයක් ලැබුණු විට ඔවුන්ගේ ස්තුතිය ලැබීම පිණිස ආරක්කැමියා කෑම ගන්නා ශාලාවට ගෙන්වා දෙනමෙන් සංග්‍රාහකයාගෙන් ඉල්ලා සිටීම එකල උසස් පන්තිවල ජනයාගේ සිරිත විය. ඔබේ භාර්යාව ගැනද මෙබඳු සැලකිල්ලක් නොදක්වන්නේ මන්ද? මීළඟ වාරයේදී ඇය කෑම හොඳින් පිළියෙල කර විට ඇයට ඒ බව කිව යුතුය. ඇගේ සමත්කම් ඔබ උසස් කොට සලකන බව ඇයට දැන ගැනීමට සැලැස්විය යුතුය. ඔබ එසේ කිරීමේදී ඔබේ ප්‍රීතියට ඇය කොතරම් වැදගත් දෙයි දැන ගැනීම ගැන ඔබ නොවිය යුතුය. ඩිස්රායලී වූ කලේ එංගලන්තයේ පහළ වුණු අතිශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයාය. එහෙත් අප දන්නා පරිදි ඔහුගේ භාර්යාවට ඔහු කෙතරම් ණයගැතිද යනු ලෝකයට දැන ගැනීමට සැලැස්වීමට ඔහු ලැජ්ජා නොවිය. ලෝකයේ සිටින ආන් කිසිවෙකුට වඩා මා මගේ භාර්යාවට ණයගැතියයි ඒ.ඩී. කැන්ටර් කියයි. ඇය කුඩා ළමයෙකු මෙන් මගේ හොඳම මිත්‍රයා වූ අය.
ඇය මට ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කිරීමට ආධාර කළාය. විවාහෝ පසු ඇය සෑම ඩොලර් කාසියක්ම ඉතිරි කර එය මුදල් උපදවන යම් කිසිවකට යෙදවූවාය. ඇය මට භාග්‍ය ගොඩ නැගුවාය. අපට ලස්සන දරුවෝ 4 දෙනෙක් සිටිති. ඇය සෑම විටම මගේ නිවස ප්‍රීතිමත් කළාය. මා යම් තැනකට පත් වූවා නම් එහි ගරුත්වය ඇයට හිමි විය යුතුය. ලන්ඩනයේ ලොයිඩ්ස් රක්ෂණ සමාගම පවා රක්ෂණය කිරීම බාර නොගන්නා අවදානම් විවාහ ඇති හොලිවුඩ් නගරයේ ඉතාම ජනප්‍රිය විවාහ කිහිපය අතුරින් එකක් නම් වෝර්නර් බැක්ස්ටර් විවාහයයි. බැක්ස්ටර් මහත්මිය කලින් විනිෂෙඩ් බ්‍රයිසර් මෙනවිය විවාහ වූවායින් පසු ඇගේ දීප්තිමත් වේදිකාව ජීවිතය අතහැරියාය. එහෙත් ඇගේ ඒ පරිත්‍යාගය ඔවුන්ගේ ප්‍රීතියට බාධා වීමට කිසි විටෙක ඉඩ නොදුන්නාය. වේදිකාවේ සාර්ථක ලෙස රඟපෑමෙන් ලැබෙන අත්පොලසන් ඇයට නැතිවිය. එහෙත් මගේ අත්පොලසන් ඇයට ලැබෙන බව ඇයට දැනගන්නට ඉඩ තැබීමට මම වෑයම් කළෙමි, වෝර්නර් බැක්ස්ටර් කියයි. එහින් ඔබේ ගෘහ ජීවිතය ප්‍රීතිමත් කර ගැනීමට ඔබට උවමනා නම් අනුගමනය කළ යුතු ඉතාම වැදගත් තුන්වන නීතිය ඔබේ භාර්යාවගේ ගතිගුණ අවංක ලෙස උසස් කොට සැලකීමය. 19 වෙනි පරිච්ඡේදය. ප්‍රේමය රැක ගැනීම. මතක ඇති කාලයේ පටන් මල් ප්‍රේමයේ භාෂාව මෙන් සලකනු ලැබිය. මල් වලට වැඩි වියදමක් යනු නොලැබී නිතරම ඒවා වීදිවල විකිණීමට ඇත්තේය. එහෙත් දවසේ වැඩ අවසන් වී සවස ගෙදර යන විට මල් මිටියක් ගෙන යන ස්වාමි පුරුෂයන් කී දෙනෙක් සිටිද්ද? උපන්දින හා සංවත්සර දිනවලට කාන්තාවෝ මහත් සැලකිල්ලක් දක්වති. ඔවුන් නිසේ සැලකිල්ල දක්වන්නේ කුමක් නිසාද යනු සදහටම කාන්තාවන් පිළිබඳ අභිරහස් වලින් එකක් වනු ඇත. ජීවිතයේ වැදගත්කම් ඇති බොහෝ දිනයන් සාමාන්‍ය මිනිසාට මතක නැති වේ. එහෙත් ඔහු විසින්ද අවශ්‍යයෙන් මතක තබාගත යුතු දිනයක් නැත. ඔහුගේ බිරිඳගේ උපන්දිනයත් ඔහුගේ විවාහ දිනයත් එයින් දෙකකි. විවාහ පවුල් 40000ක් සමාජනය කළා වූද යුවළ 2000ක් නැවත එක් කළා වූද ජෝෂප් සබාත් නැමැති චිකාගෝ නුවර විනිශ්චයකාරතුමා මෙසේ කියයි. බොහෝ විවාහවල ප්‍රීතිය නැතිවන්නේ ඉතා සුළු දෙයකිනි. තම සැමියා වැඩට යන විට බිරිඳ ඔහුට ආචාර කිරීම වැනි සුළු දෙයකින් දික්කසාද බොහෝ ගණනක් වළක්වා ගත හැකිය. එලිසබෙත් බැරට් බ්‍රවුනින් සමග ඉතා විශිෂ්ට විවාහ ජීවිතයක් ගත කළ රොබර්ට් බ්‍රවුනින් කෙතරම් වැඩ කටයුතු තිබුණත් භාර්යාවගේ සුළු දෙයක් ගැන වුවද ස්තුති කිරීමෙන් හා සැලකිල්ල දැක්වීමෙන් ප්‍රේමයේ ජීවමානව තැබීමට අමතක නොකළේය. ඔහු ස්වකීය ගිලන් භාර්යාවට කෙතරම් සැලකිල්ලකින් සංග්‍රහ කළේදයත් ඇගේ සහෝදරියන්ට වරක් මෙසේ ලීවාය. මා එක්තරා විදිහක සැබෑ දේවදූතියක නොවේදැයි මම දැන් ස්වභාවිකව කල්පනා කරන්නට පටන් ගතිමි. භාර්යාව ගැන දිනපතා දැක්විය යුතු මෙවැනි සුළු සැලකිලි වලට අගේ බොහෝ දෙනා අඩුවෙන් තක්සේරු කරති. සතියක දවස් 6ක්ම උසාවිවල දික්කසාද වීමේ ඉල්ලීම් වලට ඉඩ දෙනු ලැබේ. මේ විවාහයන්ගෙන් කීයක් ඛේදවාචකයේ සැබෑ ගල්පරවල හැපී විනාශ වී යන්නේදැයි ඔබ සිතන්නේද? ස්වල්පයකී මට සහතික කළ හැකිය. දික්කසාද උසාවියකට ගොස් එහි අවාසනාවන්ත භාර්යාවන් හා පුරුෂයන්ගේ ප්‍රකාශනයන්ට සවන් දීගෙන ඔබ දවසක් සිටිය හැකිනම් ප්‍රේමය කුඩා මාර්ගවල ගමන් කර තිබෙන බව ඔබට දැනගන්නට ලැබෙනු ඇත. ඔබ විසින් නිතර මතක් කළ යුතු ප්‍රකාශයන් මෙසේය. මා මේ පැත්තෙන් ගමන් කරුණේ එක්වරක් පමණි. එහෙයින් කිසිම මිනිසියෙකුට මට කළ හැකි කිසි හොඳක් හෝ මට දැක්විය හැකි කිසි කරුණා භාවයක් හෝ ඇතනම් මට එය දැන්මම කිරීමට ඉඩ දිය යුතුය. මා මේ පැත්තෙන් යළිත් නොවන බැවින් මට එය කල් තැබීමට හෝ නොසලකා හැරීමට ඉඩ නොදෙන්න. එහෙයින් ඔබේ ගෘහ ජීවිතය ප්‍රීතිමත් කර ගැනීමට ඔබට උවමනා නම් අනුගමනය කළ යුතු 4 වන නීතිය ඔබේ භාර්යාවගේ සුළු දේ ගැන පවා සැලකිල්ල දැක්වීමය. 20 වෙනි පරිච්ඡේදය. ආචාරශීලී වීම. වෝල්ටන් ඩෙම්රෝ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම කතිකයන්ගෙන් කෙනෙකු වූද වරක් ජනාධිපති ධූරය සඳහා තරඟ කළ අපේක්ෂකයෙකුද වූද ජේම්ස් ජී බ්ලේන්ගේ දියණිය විවාහ කරගත්තේය. ස්කොට්ලන්තයේ පිහිටි ඇන්ඩ්‍රූ කානගීගේ නිවසේදී අවුරුදු කිහිපයකට පෙර ඔවුන් හමුවුණු තැන් සිට ඩෙම්රෝජිවරු ඉතාම ප්‍රීතිමත් ජීවිතයක් ගත කළහ.
විවාහ ජීවිතය සම්බන්ධයෙන් පළමු කොට වැදගත් ලෙස සැලකිය යුත්තේ විවාහයට සහකාරියෙකු තෝරා ගැනීමේදී මහත් ලෙස සෙවුම් බැලුම් කිරීමය යැයි ඩැම්රෝව් මහත්මිය කියයි. ඊළඟට වැදගත් කොට සැලකිය යුත්තේ විවාහයෙන් පසු සැමියාට ආචාර ශීලය දැක්වීමය. තරුණ භාර්යාවන් ස්වකීය සැමියන්ට නාදනවුන්ට මෙන් ආචාරශීලී වෙතොත් කෙතරම් අගනේද. සැඩපරුෂ ගැහැණියක කෙරෙන් කුමන මිනිසකු වුවද පලා යනු ඇත. සැඩපරුෂ ගතිය ප්‍රේමය විනාශ කරන්න පිළිකාවය. හැම දෙනාම මෙය දනිති. එහෙත් අප අපේම නෑයන්ට වඩා අමුත්තන්ට ආචාරශීලී වන බව ප්‍රකටය. අපි අමුත්තන්ගේ කතාවට බාධා කිරීමට නොසිතන්නෙමු. අපි අපේ අමුත්තන්ගේ ලියුම් ඔවුන්ගේ අවසරයක් නැතුව විවෘත කිරීමට හෝ ඔවුන්ගේ පෞද්ගලික රහස්වලට කන් දීමට හෝ නොසිතන්නෙමු. එපමණක් නොව සුළු වැරදිවලට නින්දා කිරීමට අපි එඩිතර වන්නේ අපේම පවුලේ සමාජිකයන් වන අපට කිට්ටුව හා හිතවත්ව සිටින්නවුන්ටය. අපට කිසිවිටක අයහපතක් නින්දාගෙන දෙන අපේ හිත් නරක් කරන දේ කියන්නේ අපේම ගෙදර අය පමණක් බව විස්මයජනක වුවද ඇත්ත කාරණයකි. ඩොරති ඩික්ස් කියයි. යන්ත්‍රයකට තෙල් තරම්ම ආචාරශීලී බව විවාහයට වැදගත්ය. ඔලිවර් වෙන්ඩර් හෝල්ම්ස් යනු ඇමරිකාවේ විනිශ්චයකාරයෙකු වූ මොහු 1841 මාර්තු 8 වනදා උපන්නේය. 1935 මාර්තු 6 වෙනිදා මිය ගියේය. ඔලිවර් වෙන්ඩර් හෝම්ස් ගෙදරදී ඒකාධිපතියෙකු මෙන් ක්‍රියා කළේය. එහෙත් ඔහුගේ හිරිහැර හා කරදර ඔහු සිය පවුලට දැනගන්නට ඉඩ නොහළේය. ඔලිවර් වෙන්ඩර් හෝම්ස් කළේ එසේය. එහෙත් සාමාන්‍ය විවාහක පුරුෂයන් ගැන කෙසේද? ඔහුට ඔහුගේ කාර්යාලයේදී වැඩක් වැරදුනහොත් හෝ වෙළඳාමක් හරි නොගියහොත් හෝ වැඩ කරන තැන ස්වාමියාගෙන් දොස් නගන්නට ලැබුණොත් හෝ නැතිනම් දුම්රිය වැරදුනහොත් ඔහු එහි බර බිරිඳ කෙරෙහි පටවන්නට බලයි. ඕලන්දයේ කෙනෙක් ගෙදරට ඇතුල් වීමට පෙර පාවහන් එලිපත්ත ළඟ ගලවා තබන්නේය. අපට ඕලන්දයෙන් ආදර්ශයක් ගෙන අපේ දිනපතා ජීවිතයෙහි කරදර අපේ ගෙවලට ඇතුළු වීමට පෙර අත්හැරිය හැකිය. මිනිසුන්ගේ එක්තරා අන්ධ භාවයක් යන මෙයින් විලියම් ජේම්ස් වරක් ලිපියක් ලිවේය. අපට වෙනස් වන මිනිසුන්ගේද සතුරන්ගේද සිතුම් පැතුම් අපට නොදැනේ. අපි ඒ සම්බන්ධයෙන් අන්ධයෝ වෙමු. මේ ලිපිය ලියනු ලබන්නේ අපට වැළඳී තිබෙන ඒ අන්ධභාවය ගැනය. දැන් ඉතින් අපට වැළඳී තිබෙන අන්ධභාවය ගැන සිතා බලමු. ගනුදෙනු කාර්යයකට හෝ තමන් සමග කටයුතු කරන්නවුන්ට හෝ දරුණු අන්දමින් කතා කිරීමට සිහිනෙන් පවා නොසිතන බොහෝ දෙනා තමන්ගේ භාර්යාවන්ට බැනවැදීම ගැන කිසිවක් නොසිතති. එහෙත් පෞද්ගලික සන්තෘෂ්ටිය සඳහා විවාහ ජීවිතය ඔවුන්ගේ අනික් කාර්යයන්ට වඩා ඉතා වැදගත්ය. ඉතා ප්‍රධානය. ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන සාමාන්‍ය මිනිසා හුදකලා ජීවිතයක් ගත කරන පණ්ඩිතයාට වඩා සතුටක් ලබයි. රුසියන් මහා නවකථාකාරයෙකු වන ටර්ගීනිප් සභ්‍ය ලෝකයේ පුරා ප්‍රසිද්ධය. එහෙත් මා රෑ කෑමකට ගෙදරාවේ පමා වෙලාද නැද්ද යන්න ගැන සැලකීමක් නොකරන කාන්තාවක් කොතැනක හෝ ඇත්නම් මාගේ සියලුම උගත්කම්ද ග්‍රන්ථය කරණයද ඈ වෙනුවෙන් අත්හරිමි ඔහු කීවේය. විවාහ ජීවිතයේ ප්‍රීතිමත් එකක් කර ගැනීමට ඇති ඉඩකඩ කවරේද? ලෝකයේ සිදුවන විවාහයන්ගෙන් අඩකටත් වඩා අසාර්ථක වන්නේ යයි ඩොරති ඩික්ස් විශ්වාස කරයි. එහෙත් දොස්තර පෝල් පොපේනෝ මීට වෙනස් අන්දමකින් කල්පනා කරයි. මිනිසෙකුට ඔහු කරන වෙනත් හැම ව්‍යාපාරයකටම වඩා විවාහයෙන් සාර්ථක වීමට හොඳටම ඉඩ තිබේ. කුළුබඩු වෙළඳාමට බසින සියලුම මිනිසුන්ගෙන් 70% දෙනෙකුන් නට්ටන් වෙති. විවාහයට ඇතුළත් වන ගැහැණුන් හා පිරිමින්ගෙන් 70% දෙනෙක් සාර්ථක වෙති ඔහු කියයි. ඩොරති ඩික්ස් මේ සියල්ලම මෙසේ සම්පිණ්ඩනය කරයි. විවාහය සමග සසඳන බලන කල ඉපදීම වූ කලී අපේ පීඩිතයන්ගෙන් එක් අතුරු කතාවක් පමණි. මිය යාම සුළු වැඩකි. පිරිමි තමන්ගේ ව්‍යාපාරයන් හා රක්ෂාවල් සාර්ථක කර ගැනීමට දරන ප්‍රයත්නයට සමාන ප්‍රයත්නයක් ඔවුන්ගේ ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා නොදරති. එයට හේතුව ගැහැණුන්ට නම් තේරුම් ගත නොහැකිය. සතුටින් සිටින බිරිඳක් හා අඩදබර නැති ප්‍රීතිමත් ගෙදරක් ඇතිවීම මිනිසෙකුට ඩොලර් දසලක්ෂයක් ඉපයීමට වඩා වැඩි දෙයකි. මිනිසුන් 100 දෙනෙකුගෙන් එක්කෙනෙක් හෝ සිය විවාහය සාර්ථක කර ගැනීමට
බැරෑරුම් ලෙස සිතීම හෝ අවංක ප්‍රයත්නයක් දැරීම හෝ නොකරති. ඔහුගේ ජීවිතයේ ඊටම වැදගත් දෙය දෛවයට අත්හරි නැත්නම් පරාජය වෙයි. තදින් ක්‍රියා කරනු වෙනුවට මෘදු ලෙස ක්‍රියා කළ හැකිව තිබියදී තම සැමියන් තමන් සමග උපායශීලී ලෙස කටයුතු නොකරන්නේ මන්දැයි ගැහැණුන්ට කවදා තේරුම් ගත නොහැකිද? බිරිඳ ගැන සුළු පැසසුමක් කිරීමෙන් ඇය සතුටු කළ හැකි බව සෑම පිරිමියෙක්ම දනී. තම බිරිඳ ගිය අවුරුද්දේ ඇඳි ඇඳුම ඇඳගෙන සිටින විට ඇය කෙතරම් ලස්සනදැයි ඇයට කිවහොත් ඒ ඇඳුම සුරක්ෂිතව තබා ගන්නා බව සෑම පිරිමියෙක්ම දනී. තම බිරිඳගේ දෙනෙත් වසා ඇය බස්සෙකුමෙන් අන්ධ වන තුරු සිඹිය හැකි බව සෑම සැමියෙක්ම දනී. ඇය බෙල්ලකුමෙන් දෙතොල් පියා සිටුවීමට උවමනා කරන්නේ ඇගේ දෙතොල් තරයේ උරා ගැනීම පමණක් බවද සෑම සැමියෙක්ම දනී. තමා සමග ක්‍රියා කළ යුතු ආකාරය මුළුමනින්ම තම සැමියාට කියා දී තිබෙන නිසා තමා පිළිබඳ මේ දේ තම සැමියා දන්නේ යැයි සෑම භාර්යාවක්ම සිතයි. එහෙත් බොහෝ භාර්යාවෝ ඔහු සමග උමතුවෙන් මෙන් ක්‍රියා කළ යුතුද නැත්නම් කලකිරීමෙන් මෙන් ක්‍රියා කළ යුතුද යනු නොදනිති. කිමෙක් දෙයත් ඇයට මදක් චාටු කර ඇය ඉල්ලා සිටින අන්දමට ඇය ගැන ක්‍රියා කිරීමට වෙහෙසෙනු වෙනුවට සැමියා ඇය සමග අඩදබර කිරීමට පටන් ගත හැකි බැවිනි. නරක ආහාර ගැනීමට සිදුවීමෙන්ද ඇයට අලුත් ඇඳුම් හා ආභරණ ආදිය මිලයට ගැනීමට මුදල් නාස්ති කර ගැනීමෙන්ද මෙසේ අඩදබර කිරීමේ වන්දිය ඔහුගේ වයි. එහෙයින් ඔබේ ගෘහ ජීවිතය ප්‍රීතිමත් කර ගැනීමට ඔබට වුවමනා නම් පිළිපැදිය යුතු පස්වන නීතිය ආචාරශීලී වීමය. 21 වෙනි පරිච්ඡේදය. කාම ජීවිතයේ අනුකූලතාවය. සමාජ සෞඛ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් තැන්පත් දොස්තර කැතරින් බිමෑන්ඩ් ඩේවිස් මැතිණිය විවාහක ස්ත්‍රීන් දහසක් ඔවුන් පිළිබඳව වූ ප්‍රශ්න මාලාවකට පිළිතුරු දීමට වරක් පොළඹවා ගත්තීය. එහි ප්‍රතිඵල ත්‍රාසජනක විය. එයට ලැබුණු පිළිතුර සාමාන්‍ය පවුල් ජීවිතයේ කාමාශාවන් සන්තර්පණය කර ගැනීමේ අසන්තෘෂ්ටිය පිළිබඳ ඇදහිය නොහැකි තරම් විවරණයන් විය. මේ විවාහක ස්ත්‍රීන් දහසකින් ලැබුණු පිළිතුරු පරීක්ෂා කළ බැලීමෙන් පසු දික්කසාද වීමේ ප්‍රධාන හේතුන්ගෙන් එකක් නම් විවාහ වන ස්ත්‍රී පුරුෂයන් කායික වශයෙන් නොවුන් නොගැලපීමය යන ස්වකීය තීරණය දොස්තර ඩේවිස් මැතිණිය කිසිම පැකිලීමකින් තොරව ප්‍රසිද්ධ කළාය. දොස්තර ජී.වීන් හැමිල්ටන් මහතාගේ පරීක්ෂණයද මේ තීරණය ස්ථිර කරයි. මිනිසුන් 100කගේ හා ගැහැණුන් 100කගේ විවාහයන් ගැන පරීක්ෂණයක් කරමින් හැමිල්ටන් මහතා අවුරුදු 4ක් ගත කළේය. ඔහු මේ මිනිසුන් හා ගැහැණුන්ගෙන් ඔවුන්ගේ විවාහ ජීවිතය සම්බන්ධ ප්‍රශ්න 400ක් පෞද්ගලිකව ඇසුවේය. ඔහු ඔවුන්ගේ ප්‍රශ්න ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. කෙතරම් දීර්ඝ ලෙස සාකච්ඡා කළේදයත් මුළු පරීක්ෂණයටම අවුරුදු 4ක් ගත විය. මේ කාර්යය සමාජ විද්‍යාත්මක වශයෙන් කෙතරම් වැදගත් ලෙස සැලකන ලද්දේදයත් ප්‍රධාන පන්තියේ ජනහිතකාමීන් විසින් එයට මුදල් යොදවන ලදී. දොස්තර ජී.වී. හැමිල්ටන් හා කැනත් මැග්‍රවුන් විසින් ලියන ලද විවාහයේ වැරැද්ද කුමක්ද යන ග්‍රන්ථයේ මේ අත්හැදා බැලීම් විස්තර ඇතුළත් වේ. හොඳයි. විවාහයේ වරද කුමක්ද? විවාහ ජීවිතයේ ඇතිවන නොයෙක් ભેදවලින් වැඩි කොටසක් තිවන්නේ කාම ජීවිතය පිළිබඳ අනුකූලතා නිසා බව අපක්ෂපාතව කරුණු සොයන මානසික විද්‍යාඥයන් විසින් පිළිගත යුතුය. දෙපක්ෂය අතර කාම ජීවිතය පිළිබඳ සම්බන්ධතා සතුටුදායක නම් අනික් කරුණු මුල් කොටගෙන ඇති වන ભેද නොසලකා හැරිය හැකිය. දොස්තර පෝල් පුපේනෝ මහතා ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටා තිබෙන පවුල් සම්බන්ධතා පිළිබඳ ආයතනයේ නායකයා වශයෙන් විවාහ දහස් ගණනක් සමාලෝචනය කර තිබේ. ඔහු ඇමරිකාවේ සිටින ගෘහ ජීවිතය පිළිබඳ උගතින්ගෙන් ප්‍රධාන පන්තියේ කෙනෙකි. දොස්තර පොපේනෝ මහතාගේ අදහසේ හැටියට විවාහ ජීවිතය අසාර්ථක වන්නේ සාමාන්‍ය හේතු 4ක් නිසාය. ඒ හේතු 4 මෙසේය. කාම ජීවිතය පිළිබඳ අනුකූලතා, විවේක කාලය ගත කිරීම සම්බන්ධයෙන් ඇති මතභේදය, මුදල් දුෂ්කරතා හා මානසික කායික හෝ භාවමය විකෘතීන්. මේ හේතු 4න් කාම ජීවිතයේ පළමු වන තැන ගන්නා සැටි සැලකිය යුතුය. පුදුමය නම් මුදල් දුෂ්කරතා මේ ලෞස්තුවේ තුන්වන තැන ගැනීමය.
විවාහය සම්බන්ධයෙන් කාම ජීවිතය පිළිබඳ අනුකූලතාවය අත්‍යවශ්‍යයි දික්කසාද ගැන කතා කරන සියලුම උගතුන් එකඟ වෙති. නිදසුනක් වශයෙන් කියතොත් දික්කසාද 10කින් 9ක්ම කාම ජීවිතය පිළිබඳ කරදරවලින් නැතිවේ. යැයි සින්සිනාටියේ ගෘහ සම්බන්ධතා පිළිබඳ අධිකරණයේ විනිශ්චයකාරයෙකු වූද දහස් ගණන් ගෘහ ඛේදවාචකයන්ට සවන් දුන් කෙනෙකු වූද හෝෂ්මන් මහතා අවුරුදු කිහිපයකට පෙර ප්‍රකාශ කළේ කාමාශාව ජීවිතයේ ඊටම වැදගත් කාරණේ බව පිළිගත් දෙයකී සුප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙකු වන ජෝන් බී වොට්සන් කියයි. එය මිනිසුන් හා ගැහැණුන්ගේ සන්තෘෂ්ටිය විනාශ කරන කාරණයක් බවද පිළිගත් දෙයකි. නොයෙක් දේ ඉගෙනගත හැකි පොත් හා පුළුල් අධ්‍යාපනයක් ඇති මේ 20 වන ශතවර්ෂයේ පවා මේ ඊතා මූලික හා ස්වභාවික සහජ ආශාව සම්බන්ධයෙන් ඇති නූගත්කම නිසා විවාහයන් කඩාකප්පල් වී විනාශ වන්නට ඉඩ හැරීම අනුකම්පා කටයුතු නොවේද? මෙතෝදිස්ත දේශිකයෙකු වශයෙන් 18 වර්ෂයක් සේවය කිරීමෙන් පසු ගරු ඔලිවර් එම් බටර්ෂීල්ඩ් දේවගැතිතුමා ඒ ධූරය නිව්යෝක් නගරයේ විවාහ දේව මෙහෙය පැවැත්වීම සඳහා අත්හැරියේය. ජීවත්ව සිටින ඕනෑම මිනිසෙකු තරම් තරුණ තරුණියන් තමා විසින් විවාහපත් කර තිබෙන බව ඔහු කියයි. විවාහ ආල්තාලය වෙත පැමිණ බොහෝ තරුණ තරුණියෝ ප්‍රේමය හා යහපත් අදහස් තිබුණත් විවාහය ගැන නූගතුන් බව මම සොයාගතිමි එතුමා කියයි. විවාහය සම්බන්ධයෙන් බොහෝ දුෂ්කර වූ දෙදෙනා අතර අනුකූලතාවය ඇතිවීම අප මෙතරම් විශාල වශයෙන් දෛවයට ඉඩ හැර තිබීම ගැන සලකා බලන විට පුදුමය නම් දික්කසාද ප්‍රමාණය 16% පමණ වීමය. පුරුෂයන් හා භාර්යාවන් විශාල ගණනක් ඇත්ත වශයෙන් විවාහ වූයේය. එහෙත් ඔවුන් හුදෙක් දික්කසාද නොවී ජීවත් වන්නාහ කියන බටර්ෂීල් දේවගැතිතුමා ප්‍රීතිමත් විවාහ දෛවයේ නිෂ්පාදනයන් වන්නේ කලාතුරකිනි. ඒවා බුද්ධිමත් ලෙස හා ඕමනාවෙන්ම පිළියෙල කරලු ඒවායයි කියයි. විවාහය මෙසේ පිළියෙල කර ගැනීමට ආධාර කිරීම පිණිස ආචාර්ය බටර්ෆීල්ඩ් තමා විසින් විවාහ කරනු ලැබෙන සාම පවුලක්ම ඔවුන්ගේ අනාගතය සඳහා ඇති වැඩපිළිවෙල තමා සමග හිතවත්ව සාකච්ඡා කළ යුතුයයි 4 අවුරුද්දක්ම කියා තිබේ. විවාහ වන තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනා විවාහය ගැන නූගතුන් යන අවසාන නිගමනයට ඔහු බැසගෙන තිබෙන්නේ මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි. කාම ජීවිතය වූ කලී විවාහ ජීවිතයේදී සතුරුදායක විය යුතු බොහෝ කරුණු අතරින් එකක් පමණි. එහෙත් මේ සම්බන්ධතාවය හරියන තුරු අන් කිසිවක් හරි නොයන හැකි ආචාර්ය බටර්ෂීල්ඩ් කියයි. එහෙත් ඒ හරිගස්සා ගත හැක්කේ කෙසේද? විවාහ ජීවිතය පිළිබඳ ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡා කිරීම නොසුදුසු යයිද නොහොබිති යයිද සිතා නිශ්ශබ්දව සිටීම ඇතැම් අඹුසැමියන්ගේ සිරිතය. ඒ නිශ්ශබ්දතාවය උචිත නොවේ. එවැනි සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් නොපැකිල සාකච්ඡා කිරීමේ ශක්තිය විවාහකයන් විසින් ඇති කරගත යුතුය. මේ ශක්තිය ඇති කරගත හැක්කේ විවාහ ජීවිතය අරබය ගැඹුරු දැනීමක් ඇතිව ලියූ පොතපත කියවීමෙනි. එහෙයින් ඔබේ ගෘහ ජීවිතය ප්‍රීතිමත් කර ගැනීමට ඔබට උවමනා නම් විවාහයේ කාම ජීවිතය පිළිබඳ අංශය ගැන ලියූ හොඳ පොතක් කියවිය යුතුය. විද්‍යාලීය ශිෂ්‍යයන්ගෙන් කාම ජීවිතය හා විවාහ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන මෙන් අවුරුදු කිහිපයකට පෙර කොලොම්බියා විශ්වවිද්‍යාලය හා ඇමරිකානු සමාජ ස්වස්ථතා සංගමයේ ප්‍රධාන අධ්‍යාපඥයන්ට ආරාධනා කළේය. ඒ සාකච්ඡාවේදී දොස්තර පෝල් පොපොනෝ මහතා මෙසේ කීය. දික්කසාද ගණන අඩුවෙමින් තිබේ. දික්කසාද මෙතරම් අඩුවීමට එක හේතුවක් නම් කාම ජීවිතය හා විවාහය ගැන ලියූ පිළිගත් පොත් මිනිසුන් වැඩියෙන් කියවීමය. 22 වෙනි පරිච්ඡේදය පළනිලීම. ඔබ දැන් මේ පොත කියවා ඉවරය. ඊළඟට එයින් හොඳ ප්‍රයෝජන ගැනීමට ඔබට උවමනා නම් ඔබේ ඒ උවමනාව ඉටු කර ගැනීම පිණිස යෝජනා කිහිපයක් දැන් ඉදිරිපත් කරනු ලැබේ. මේ පොතේ විස්තර කර තිබෙන ප්‍රතිපත්ති ඔබ සම්බන්ධයෙන් කෙතරම් දුරට ප්‍රයෝජනවත් යයි නිතර මෙනෙහි කළ යුතුය. සමාජයේ අතින් හා මුදල් අතින් හොඳ තත්ත්වයක් ඇති කර ගැනීමට ඔබ කරන තරඟ දිවීමේදී මේ ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීමෙන් ඔබට ආධාර වන සැටි ඔබ විසින් සිතින් මවාගත යුතුය. මගේ ප්‍රසිද්ධිය, මගේ සන්තෘෂ්ටිය හා මගේ ආදායමද මිනිසුන් සමග කටයුතු කිරීමට ඇති මගේ ශක්තිය මත බොහෝ දුරට රඳා පවතින්නේ
යලි යලිත් ඔබටම කියාගත යුතුය. ඔබ මේ කියවා අවසන් කළේ මේ පොතේ තිබෙන්නේ කුමක්දයි දැනගනු පිණිස ඉතා ඉක්මනින්ය. ඔබ පොත කියවූයේ උදක් විනෝදය සඳහා නම් එපමණක් සෑහි. එහෙත් ඔබ මේ කියවූයේ මිනිසුන් අතර සම්බන්ධය ඇති කිරීම ගැන ඔබ තුළ ඇති සමත්කම් දියුණු කර ගැනීමට. ඔබට උවමනා කරන නිසා නම් යළිත් පොත පෙරලා එක් ඡේදය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට මනා සිහිනුවණින් යුතුව සාවධානව කියවා බලන්න. මෙසේ යළිත් සැලකිල්ලෙන් පොත කියවන විට පැන්සලක් හෝ පෑනක් ළඟ තබාගෙන ඔබට ක්‍රියාවේ යෙදවිය හැකියයි හැඟෙන කිසි දෙයක් ගැන කියවන්නට ලැබුණු විට ඊට යටින් ඉරක් ගසා එය ලකුණු කර තබා ගන්න. ප්‍රසිද්ධ කතා පැවැත්වීම ගැන පොතක් ලිවීම පිණිස මම වරක් දෑවෘත්තක්ම පාහේ ගත කළෙමි. එහෙත් මගේම පොතේ මා ලීවේ කුමක්දයි මතක තබා ගන්න පිණිස වරින් වර මට ඒ පොතේ යලි යලිත් කියවීමට සිදු වී තිබේ. අපට කරුණු අමතක වන ඉක්මනකම විශ්මයජනකය. එහෙයින් ඔබට මේ පොතේ සැබෑ වූද කල්පවත්නා වූද ප්‍රයෝජනයක් ගැනීමට නම් පොත වරක් යන්තම් කියවා බැලීම පමණක් සෑහේයයි නොසිතිය යුතුය. එය හොඳින් කියවීමෙන් පසු සෑම මසකටම එය සමාලෝචනය කර බැලීමට ඔබ විසින් පැය කිහිපයක් ගත කළ යුතුය. මේ පොත නිතරම ඔබ ළඟ තබා ගත යුතුය. මෙහි උගන්වන ප්‍රතිපත්ති ඔබේ දිනපතා ජීවිතයේදී අනුගමනය කිරීම ඔබට නොදැනුවත්වම පුරුද්දක් කරගත හැක්කේ ඒ ප්‍රතිපත්ති නිතර නිතර දැඩි උවමනාවෙන් සලකා බැලීමෙන් හා ක්‍රියාවේ යෙදවීමෙන් පමණක් බව මතක තබා ගත යුතුය. ඔබ මිනිසෙකුට කිසිවක් උගන්වන්නේ නම් ඔහු කිසිවිටක ඉගෙන නොගනු ඇතැයි බර්නාඩ් ෂෝ වරක් ප්‍රකාශ කළේය. ෂෝ හරිය ඉගෙනීම වූ කලින් විවහාරික ක්‍රමයකි. අප ඉගෙන ගන්නේ විවහාරයෙන්. එහෙයින් ඔබ මේ පොතේ ඉගෙනගත් ප්‍රතිපත්ති වලින් ප්‍රයෝජන ගැනීමට ඔබ ආශා කරන්නෙහි නම් ඒවා ගැන යම් කිසිවක් කළ යුතුය. ලැබුණු හැම අවස්ථාවකදීම මේ නීති ක්‍රියාවේ යෙදවිය යුතුය. ඔබ එසේ නොකරතොත් ඔබට ඒවා ඉක්මනින්ම මතක නැතිවනු ඇත. විවහාර කරන දැන්ම පමණක් ඔබේ සිතෙහි රැඳී. මේ පොතේ උගන්වන අදහස් හැම විටම ක්‍රියාවේ යෙදවීමට දුෂ්කර බව පෙනී යනු ඇත. මා මේ පොත ලීවේ නමුදුම විසින් ඉදිරිපත් කරන ලද හැම අදහසක්ම ක්‍රියාවේ යෙදවීම මටම අපහසු බව මම දනිමි. නිදසුනක් වශයෙන් කියතොත් ඔබ කෙනෙකු ගැන අසතුටට පත් වූ විට ඔහුගේ අදහස තේරුම් ගැනීමට වෑයම් කිරීමට වඩා ඔහුට දොස් කීමෙන් ඔහු හෙලා දැකීම පහසුය. ඔහුගේ හොඳ ගතිගුණ සෙවීමට වඩා වැරදි සෙවීමට නිතරම පහසුය. අනික් තැනැත්තාට ඕමනා කරන දේ ගැන කතා කිරීමට වඩා ඔබට ඕමනා දේ ගැන කතා කිරීමට වඩා ස්වභාවිකය. එහෙයින් ඔබ මේ පොත කියවන විට ඔබ හුදෙක් තොරතුරු දැන ගැනීමට පමණක් වෑයම් නොකරන බව මතක තබා ගත යුතුය. ඔබ අලුත් පුරුදු ඇති කර ගැනීමට වෙර දරන්නෙහිය. ඔබ අලුත් ජීවන ප්‍රතිපදාවක් ඇති කර ගැනීමට වෙර දරන්නෙහිය. කාලයක් ඉවසීම හා දිනපතා විවහාරයත් ඒ සඳහා අවශ්‍යය. මෙහි දැක්වෙන හැම ප්‍රතිපත්තියක්ම ජීවිතයේදී අනුගමනය කර තිබෙන සැති සමාජයේ නොයෙක් තරාතිරම්වල පුද්ගලයින්ගේ ජීවිත වලින්ගත් නිදර්ශන වලින්ම පැහැදිලි කර ඇත. මේ ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවිය හැකි බව එයින් ඔබට පෙනී යා හැකිය. එහෙත් මේ ඔබේ ජීවිතයේදී අනුගමනය කරන හැකිය. මේ නිදර්ශන ඔබ විසින් සැලකිය යුත්තේ ආකෘතීන් ලෙසය. එහෙයින් මේ ප්‍රතිපත්ති ඔබේ ජීවිතයේ ඒ අවස්ථාවලදී අනුගමනය කළ යුතු පිළිවෙල ඒ අවස්ථාවල තත්ත්වයන් අනුව ඔබ විසින් සකස් කරගත යුතුය. ඔබට එසේ කිරීමට හැකි සමත්කම ඇති වනුයේ ඔබ මෙම පොත නිතර කියවීමට හා නිතර එයින් ආස්වාදයක් ලැබීමෙනි. අවසන්.